කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් ඔබ හැමතෙම අනන්ත වූ බුදු ගුණ බලයෙන් අනන්ත වූ ශ්‍රී සද්ධර්මයේ ගුණ බලයෙන් අනන්ත වූ මහරහතන් වහන්සේලාගේ සංඝ ගුණ බලයෙන් සියලු යහපත සෙත ශාන්තිය සැනසෙල්ල වේවා. සදහවතුනි, බෞද්ධ සාහිත්‍ය කියලා කියන්නේ පුළුල් පරාසයක් දක්වා දිව යන පැතිකඩක්. ඇත්තෙන්ම යම් කෙනෙක් බොදු සාහිත්‍යයට නැඹුරු වුණොත් ඒ කෙනා විරාගයට ප්‍රිය කරනවා. සරාගී බවෙන් අත් මිදෙනවා. කිපෙන ගැටෙන ආවේග කර ලෝකයේ තුල සංසිඳීමෙන් මැදහත්ව මෙත්සිතින් කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. බෞද්ධ සාහිත්‍ය තුල ප්‍රඥාවටත් ඉඩක් ලැබෙනවා. ඉතින් බෞද්ධ සාහිත්‍ය ගැන කතා කරනකොට සුභාෂිතයට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. අලගියවන්න මොකවැටි තුමන් විසින් සම්පාදනය කරපු උතුම් හස්තසාර බෞද්ධ සාහිත්‍ය කෘතිය තමයි සුභාසිතය කියලා කියන්නේ. අද වැඩසටහන ආරම්භ කරන්න කල්පනා කළා සුභාසිතයේ පළමු ගාථාවෙන් පළමු කවියෙන්. කවියා මෙහෙම විස්තර කරනවා අපේ උතුම් බුදුරජාන් වහන්සේ ගැනත් ආර්ය මහා සංඝ රත්නය ගැනත්. සතවෙත පත මෙත සංඝහස සෙව් පසින්දු අවනත සුර මත මිනිතර සර පොබුදු දිගුරත ඇඟිලි දල පෙළ මොක් සුවඳ රැඳු සියපත සිය සිය පත සිය පත නමදු. ඉන් අදහස් වෙන්නේ ලෝසතුන් කෙරෙහි පැතුරුණු මෙත්සිට ඇති සුප්‍රකට අරි සංගරුවන නමැති හංසයන් විසින් ඇසුරු කළ වන්දනාව පිණිස නැමුණු දෙවියන්ගේ හිස්මුදුනේහි ඇති මණික්වල රශ්මිය නැමැති විලේ පිපුණු දික් රතු ඇඟිලි නැමැති පෙති පෙලින් යුතු නිවන් නැමැති සුවඳින් රැඳුණු බුදු රජුන්ගේ සිරිපා කමල් වන්දනා කරව. කොයිතරම් අගනේද කියලා බලන්නකෝ. ගීත සාහිත්‍යයේ පවා පෙර පැවතුනේ බෞද්ධ වචන බොදු ගීත. අපි ගත්තොත් එහෙම බෞද්ධ සාහිත්‍ය තුල බෞද්ධ ගීත පද රචනා තුල අන්‍ය ජාතික අන්‍යාගමික ගීත ලොව ගායකයන් පවා ගායිකාවන් පවා උතුම් බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. අපි දන්නවා අපේ රටේ එහෙම හිටපු සුප්‍රකට ගායකයෙක් තමයි අල්හාජ් මොහිදින් බේග්. එතුමා බොහෝ සෙයින්ම බෞද්ධ ගීත තමයි ගායනා කළේ. වෙසක් කාලෙට මොහිදින් බේග් සූරීන්ගේ ඒ ගීත තමයි දන්සල් පොලේ ඇහෙන්නේ. තොරණ තියෙන තැන ඇහෙන්නේ. මගතොටේ ඇහෙන්නේ. වෙසක් කූඩුව ළඟ ඇහෙන්නේ. ඒක නිසා අපි බෞද්ධ සාහිත්‍යයට සමීපව කටයුතු කරමු. ඒ වගේම නව ගේයපද රචකයන්ට පුළුවන් තුනුරුවන් ඈඳාගෙන තුනුරුවන් ගුණ ප්‍රකට වන ආකාරයට අලුතින් ගීත නිර්මාණය කරන්න. ඉතින් ඒ දැනුවත් කිරීමත් සමගින් අද විවේකී සතියන්තයක් නිමාවටපත් කරමින් කාර්යබහුල සතියක් යලි උදා වුණා. අද සතියේ වැඩ කරන ආරම්භක දිනය සඳුදා දවස. මේ උදෑසනයේදී නිවෙස්වල සිට වේවා යම්කිසි ඔබට අපි ශ්‍රවණයේ වෙන යම්කිසි පරාසයක සිට වේවා ඔබ අමතන්නේ ඔබේ ප්‍රඥා ලෝකය වැඩි දියුණු කර ගැනීම පිණිසයි. අද ආරම්භ වෙන්නේ මේ ආකාරයට කතන්සු ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලබා ගන්න කොහොමද යන වග ඔබට කියලා දෙන්නයි. ඒ පිණිස අද දවසේදීත් අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේව নমස්කාර පූරකව සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ වැස්ස ඇදහැලෙනවා. එතකොට වැස්ස ඇදහැලෙන්නේ නැති ප්‍රදේශත් තවම තිබෙනවා. බස්නාහිර පළාත ඇතුළු
අනිකුත් බොහෝ දිස්ත්‍රික්කවලට වැස්ස වැහැලා දැන් මිනිස්සුන්ට ටිකක් වැස්ස එපා වෙලා වගේ තියෙන්නේ. කොහොම වුණත් අපිට වැස්ස ඕන වුණත් එපා වුණත් අයන් වස්සාන කාලව මේ වස්සාන සමයයි. වස්සාන සමය තුල ස්වාමීන් වහන්සේ අපගේ භික්ෂුන් වහන්සේලා තවත් මාසයකට අධික කාලයක් තිබෙනවා වස් 3 මාසයේ සම්පූර්ණ කිරීම පිණිස. ඊට පස්සේ ආරම්භෙන්නේ කඨින චීවර මාසයයි. වෙනත් අවුරුදු වල වගේ නෙමේ මේ වසරේදී කඨින චීවර මාසයේ දෙන්නේ බොහෝ සෙයින්ම නොවැම්බර් මාසයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා සමස්ත මාසයේ පුරාවටම. ඒතර පසුවස් සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේලාට මේ පාර දෙසැම්බර් මාසයත් වස්සාන කාලයක් හැටියට තමයි සඳහන් කරන්නට තිබෙන්නේ. සමසේ බව දැනුවත් කරමින් අද අපිට කතා කරන්න තිබෙන්නේ සංයුක්ත නිකාය සගත වර්ගයේ දේවතා සංයුක්තයට අයත් නවතම අලුත්ම වර්ගයක් වන ජරා වර්ගය පිළිබඳව. දි รา පත් වීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්ම කොටාසය. අපි අද කතාව පටන් ගමු ස්වාමීන් වහන්සේ අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්නතුනි. අපි සාකච්ඡා කළා ගියවර ඊටම වටිනා සූත්‍ර දේශනාවක්. ඒ තමයි ගටිකාර සූත්‍ර දේශනාව. ඒ ආදිත්ත වර්ගයට අයිති සූත්‍ර දේශනා 10ක් අපි එක දිගට සාකච්ඡා කළා. දැන් අපි ආරම්භ කරන්නේ ජරා වර්ගයේ එන සූත්‍ර දේශනා. ජරා වර්ගයේ එන සූත්‍ර දේශනා 10ම බොහොම කෙටි සූත්‍ර දේශනා. එක ගාථාවකින් දේවතාව ප්‍රශ්නයක් විමසනකොට භාග්‍යවතුන් වහන්සේ තවත් ගාථාවකින් පිළිතුරු සපයනවා. පළමුවෙනි සූත්‍ර දේශනාව තමයි ජරා සූත්‍ර දේශනාව. අපේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ අද අපි සාකච්ඡා කරන මේ ජරා කියලා කියන සූත්‍ර දේශනාව තුළ මොනවද අන්තර්ගත වෙන ධර්ම කාරණා කියලා අපි ඉස්මතු කරගන්න බලමු. දේවතාව භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා කිංසු යාව ජරා සාධෝ කිංසු සාධු පතිට්ඨිතං කිංසු නරාණං රතනං කිංසු චෝරේහි දුහරන්ති. භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ගාථාව දේශනා කළා. සීලං යාව ජරා සාධෝ සද්ධා සාධු පතිට්ඨිතා පඤ්ඤා නරාණං රතනං පුඤ්ඤං චෝරේහි දුහරන්ති. දේවතාව අහන්නේ ජරාවතෙක් කුමක් මැනවිද? ජරාවටපත් වෙනකන් මොකද්ද හොඳ? ඒ වගේම කිමෙක් පිහිටියේ මැනවිද? කුමක් තුල පිහිටා සිටින එක හොඳයිද කියලා අහනවා. මිනිසුන්ට කුමක් රුවන වේද? මනුෂ්‍යයන්ට රත්නය බවට පත් වෙන්නේ මණිකක් බවට පත් වෙන්නේ කුමක්ද කියලා අහනවා. ඊළඟට සොරුන් විසින් කුමක් පැහැර නොගත හැකි වේද? සොරුන්ට ගන්න බැරි මොකක්ද කියලා තමයි මේ ගාථාවෙන් දේවතාව අහන්නේ. පිළිතුරු ලබා දෙනව බුදුරජාණන් වහන්සේ ජරාවතෙක් කුමක් මැනවිද කියලා අහනකොට ජරාවතෙක් සීලය මැනවි. එතකොට වයසට යනකම්ම වයසට යන්න සීලය තමයි එහෙම නැත්නම් සංවරකම තමයි කයේ වචනේ සංවර භාවය තමයි තබාගත යුත්තේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම කිමෙක් පිහිටියේ මැනවිද? කුමක් තුලද අපි පිහිටා සිටින්න ඕනේ? අපේ හිත තියාගන්න ඕනේ කොතනද? බුදුරජාණන් දේශනා කළා
සද්ධාව පිහිටියා මැනිවි. සද්ධාව තුල පිහිටන එක තමයි ඊටාම වටින්නේ කියලා බුදුරජාණන් දේශනා කළා. ඊළඟට මිනිසුන්ට කුමක් රුවන වේද? මිනිසුන්ට රත්නේ වෙන්නේ මණිකක් බවට පත් වෙන්නේ වටිනාම දේ බවට පත් වෙන්නේ මොකද්ද? බුදුරජාණන් දේශනා කළා මිනිසුන්ට ප්‍රඥාව තමයි වටින්නේ. ඊළඟට සොරුන් විසින් මොකක්ද පැහැර ගන්න බැරි දේවතාව අහන ප්‍රශ්නෙට බුදුරජාණන් පිළිතුරු ලබා දෙනවා. පුණ්‍ය ශක්තියේ පින තමයි සොරුන්ට සොරා ගන්න බැරි එකම දේ කියලා බුදුරජාණන්සේ පිළිතුරු ලබා දුන්නා. අපි ඒ අනුව ඊළඟට අපි ධර්ම සාකච්ඡාවට ඉදිරියට පවත්වාගෙන යමු ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ දෙවි කෙනා කෙටියෙන්ම ප්‍රශ්න 4ක් ඇහුවා. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ කෙටියෙන්ම පිළිතුරු 4ක් ලබා දී වදාලා. ස්වාමීන් වහන්සේ දැන් දෙවි කෙනාට නම් මේ කරුණු කෙටියෙන් කිව්ව පමණින් අවබෝධ වුණා. එහෙමයි. දෙවිවරුන්ගේ මානසිකත්වය මිනිස් ලෝකයේ මිනිසුන් එක්ක සංසන්දනය කරලා බලද්දි ස්වාමීන් වහන්සේ දෙවියන්ට යටිතල පහසුකම් ප්‍රශ්නයක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. දැන් මේ දිනවල අපේ සමාජයේ ජනප්‍රියවම ඒ කියන්නේ ජනයාට ප්‍රිය කියලාත් නෙමෙයි ප්‍රසිද්ධියේම කතා කරන දෙයක් තමයි මේ පොල් ගෙඩිය මනිනවා කියන කාරණේ. එහෙම සම්මත. පොල් ගෙඩිය ප්‍රමාණය ස්වාමීන් වහන්සේ මිනුම් දැන් ඒ කියන්නේ ටේප් එකක් අරගෙන පොල් ගෙඩිය වටේ යවනවා. වටේ යවලා බලන අඟල් 12යි රුපියල් 60යි. එහෙමයි. අඟල් 13යි රුපියල් 65යි. එහෙමයි. ඊට වඩා වැඩින රුපියල් 70යි උපරිම මිල. එහෙමයි. ඒතර මිනිස්සුන්ට පොල් ගෙඩිය පිළිබඳවත් කල්පනා කරන්න වෙනවා. මොකද ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ලංකාවේ ඇත්තටම මධ්‍යම පාන්තිකයන් බහුල රටක්නේ. එහෙමයි. 80%කට වඩා වැඩියෙන් ඉන්නේ මධ්‍යම පාන්තිකයන්. මිනිස්සු හැම නිතරම ධර්මයේ ඇහුවත් සිල් රකින්න බණ භාවනා කරන්න නිවන් දකින්න ඕනේ කියලා සමාජයේ කතා වුණත් මිනිස්සු හැම නිතරම ජීවත් වෙන්නේ ජීවන අරගලයක. එහෙම. ඒතර ජීවන අරගලයකට මැදිහත් වෙන මිනිස්සයාට ඇතැම් විට ධර්මයක් අමතක වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම. ධර්මය අමතකලා මිනිස්සු ඇතැම් විට අධාර්මික වෙන අවස්ථා තිබෙනවා. එහෙම. දෙවියන්ගේ ස්වභාවය ස්වාමීන් වහන්සේ දෙවියන්ට පිනටම හැම දෙයක්ම පහළ වෙනවනේ. එහෙම. නමුත් දැන් මිනිසුන් වන අපට මේ අපි අනුශාසනා කරද්දී අපි දිහා බලාගෙන ඉන්න සදහැවතුනට අපි ශ්‍රවණය කරන උදවියට ස්වාමීන් වහන්සේ මේ කාරණා අපි එකින් එක කියලා දෙන එක තමයි කරුණාව මෛත්‍රිය කියලා කියන්නේ. එහෙම සම්මත. එතකොට දෙවි කෙනා අහනවා වයසට යනකම්ම හොඳ මොකද්ද? ස්වාමීන් වහන්සේ වයසට යනකම්ම හොඳ මොකද්ද කියලා සාමාන්‍ය සමාජයට අපි ප්‍රශ්නයක් ඉදිරිපත් කරා කියමුකෝ. එහෙනම් අපි අද වැඩසටහනේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා වයසට යනකම්ම හොඳ මොකද්ද කියලා අහනවා. අපිට පිළිතුරු ලිපි මගින් එවන්න. එහෙම. නැත්නම් කෙටි පණිවිඩ මගින් එවන්න. එහෙමයි. එතකොට සමහරු කියයි හාඳුරුනේ ස්ථාවර tempatuවක් දාගත්තොත් නම් හොඳයි. තව වැඩිපුර ඉඩම් කෑලි දෙක තුනක් අරන් තියාගත්තා නම් හොඳයි. මොකද ලංකාවේ ඉඩම් මිල ගණන් මාස 6න් 6 පොදුම විදිහට ගණන් යන නිසා. එහෙම. හාමුදුරනේ මේ රත්තරන් වලට හොඳ මිලක් ලැබිලා තියෙනවා. රත්තරන් වැඩිපුර ටිකක් අරන් තියාගත්තා නම් හොඳයි කියලා ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලඝු කොට හිතන කෙනෙකුට. එහෙම. නමුත් ස්වාමීන් වහන්සේ දැන් වයසට යනකම්ම හොඳ මොකද්ද කියලා භාගතුන් වහන්සේගෙන් අහපු පැනේට භාගතුන් වහන්සේ අපූර්ව පිළිතුරක් නේ දෙන්නේ. අපි ඒ ගැන කතා කරමු ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ පොල් ගෙඩිය ගැන කතා කළානේ. එහිමයි. දැන් මේ ප්‍රශ්නේ සමහරලාට දැන් අපි තවත් ටොපික් අපි ඇහුවට අපි හැම දැන් දේවතාවෙක් අහන්නේ නැහනේ අපින් ওই විදිහට. එහිමයි. නේද? ගොඩක් රට දෙවි කෙනෙක් අපෙන් අහන්නේ නැහනේ. දේවතාවෙක් අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. තවත් පැත්තකින් ඒ දෙවිවරුන්ට තිබුණු ධර්ම අවබෝධය සුතමේ ඥානය කොච්චරද කියලා කියන එක. එහෙමයි. දැන් පොල් ගෙඩිය ගැන කතා කරපු නිසා මට කියන්න කැමති වුණා මම මේ සාමාන්‍යයෙන් අපිට මැද හොයන්න අමාරුයි. නේද? ධර්මානුකූල වුණත් මධ්‍යම ප්‍රතිපදාව හොයන්න අමාරුයිනේ. එහෙමයි. මධ්‍යම ප්‍රතිපදාව ගමන් කරන්නත් අමාරුයි. එහෙමයි. ඒ නිසා මේ මැද පොල් ගෙඩිය හොයන්න අමාරුයි. එහෙමයි. නේද? දැන් පුංචි පොල් ගෙඩිය පේනවා. මේ පුංචි කියලා හිතෙනවා. ඊළඟට ලොකු පොල් ගෙඩියක් පේනවා. එහෙමයි. මැදේක හොයන්න බෑ. මේ මැද පොල් ගෙඩියක් ආපු නිසා තමයි ওই මිනිුම් දණ්ඩක් ආවේ.
නේ ස්වාමීනි. එහෙමයි. ඉතින් ආන්නේ වගේ ඒ නිසා තමයි අර මිනුම් දණ්ඩක් අපිට නියම කරන්න උනේ. මෙන්න මේක මැනලා හරියට ප්‍රමාණය බලලා අලෙවි කරන්න වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඉතින් එතෙන්දිත් බලන්නට ඕනේ මේ පාරිභෝගිකයේ පැත්තෙන් පාරිභෝගිකයට නෙවෙයි අයිතිය තියෙන්නේ පොල් ගෙඩිය මනින්න. එහෙමයි. වෙලෙන්දට. වෙලෙන්දට තියෙන සම්නස්. මොකද වෙලෙන්ද දෙන්නේ. වෙලෙන්ද තමයි වග කියන්න ඕනේ මේකට. එහෙමයි. නේද? වග කිව්වොත් වෙලෙන්ද නිසා වෙලෙන්දට පැවරුවා මේක හරියට මැනලා දෙන්න කියලා. එහෙමයි. ආන්නේ වගේ මෙතෙන්දිත් අපිට පැහැදිලි එතකොට බුදුරජාණන් දේශනා කළේ ජරාවට එහෙම නැත්නම් වයසට යනකම් මොකද්ද හොඳ වයසට යනකම් මොකද්ද හොඳ මොකක් තිබ්බොත් හොඳ මොකක් තිබ්බොත් හොඳ දැන් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් කාරණා කීපයක් මතක් කළා මේ කාරණාව ස්වාමීන් වහන්සේ මේ අටුවාවේ සඳහන් වෙන මේ ආකාරයට එහෙමයි මෙතෙන් සඳහන් වෙනවා භද්‍රක සීලං යාව ජරා කියලා කියන්නේ භද්‍රක කියලා කියන්නේ දේවතාව ස්වාමීන් වහන්සේ මේ ඇවිල්ලා අහලා තියෙන මේ ප්‍රශ්නේ. එහෙමයි. එහෙම ස්වාමීන් වහන්සේ. මේන් මෙය පෙන්වාලයි. යම්සේ මුතුමැණික් රන් වස්ත්‍ර ආදී ආභරණ තරුණ කාලයේ පමණක් සෝබනේ වේ. එහෙමයි. ඒ කියන්නේ කාරුණ්‍ය හැඩ කරන්න තමයි ඒවා භාවිතා වෙන්නේ. භාවිතා වෙන්නේ. එහෙම සම්නස. ඊළඟට ජරා ජීර්ණ මහලු කාලයේහි ඒවා දරන්නේ මොහු අදත් තරුණ බව පතයි කියලා හිතනවලු. එහෙමයි. ඒ කියන්නේ සමාජයේ කතා වෙනවා. සමාජයේ කතා වෙනවා. තාමත් මේ දැන් 60 පෙන්නට තාමත් මේ කොල්ල වෙන්නයි හදන්නේ. එහෙම සම්නස. 60 පෙන්නට තාම ළමිස්සි වෙන්නයි කෙල්ල වෙන්නයි හදන්නේ. කියලා මිනිස්සු කියන්නේ මූණට නොකියුවත් තැන තැන කතා වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්නස. ඒ සමාජයෙන්මයි ඒ වයස්ක සමාජයෙන්මයි සමහර වෙලාවට ඕකේ ඉන්නේ. ඒකේ ඉන්නේ. එතන විතර ඒ විලාසිතා නොකරන කෙනෙක් තමයි එහෙම චෝදනා කරන්නේ. එහෙම චෝදනා කරන්නේ සම්මස්. ඊළඟට ඒ විදිහට නතර වෙන්නේ නැහැ සම්මනස. උම්මත්තකයකයි සිතමී කිව යුතු තත්වයටපත් වෙනවලු. මේක නම් මහ පිස්සුවක්. එහෙම කියනවා. එහෙම සම්මනස. ඒ උම්මත්තක කියන වචනේ තේරුවා. එහෙම සම්මනස. සීලය එසේ නොවේ. සීලය සදාකල්හි බබලයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සීලෙන් තමයි කෙනෙක් බබලන්නේ කියලා කියනවා. ඊළඟ ලාබාල කාලයේහිත් සීලේ රක්නා මොහොට සීලෙන් කිමයි කියන්නකු නැත. මොකද සීලෙන් ඇති වැඩේ කියලා අහන්න කෙනෙක් කිසි කෙනෙක් නැහැ. එහෙමයි. තරුණ කාලෙත්. එහෙමයි. නේද? එහෙමයි. ඒ වගේම මධ්‍යම කාලයේත් මහලු කාලයේහිත් නැත. එහෙමයි. ඒ කියන්නේ සීලෙන් ඇති වැඩේ මොකද්ද කියලා අහන්න කෙනෙක් නැහැ කියලා කියනවා. තරුණ ලාබාල කාලෙත් නැහැ. තරුණ කාලෙත් නැහැ, වැඩිහිටි කාලෙත් නැහැ කියලා. ඒ කියන්නේ ඔය සීල් රැකලා ඇති ඵලේ මොකද්ද කියලා අහන්නේ නැහැ කියන කෙනෙක් බුද්ධිමත් කෙනෙක්. බුද්ධිමත් කෙනෙක් ස්වාමීන් වහන්සේ. ඒ නිසා කියනවා සීලේ වටින්නේ. සීලේ වටින්නේ කියලා කියනවා ස්වාමීන් වහන්සේ. නැසෙ දැන් අපි අර විලාසිතා ගැන අටුවාව සඳහන් කරනවානේ. එහෙමයි. වයසට ගියත් ලස්සනට ඉන්න ඕනේ. දැන් අපේ භාෂාවෙන් කිව්වොත් වයසට ගිය තාත්තලා කොල්ලෝ වගේ ඉන්න ඕනේ. වයසට ගිය අපේ අම්මලා අපි හිතමුකෝ ඒ වචනේම කියමුකෝ කෙල්ලෝ වගේ ඉන්න ඕනේ. නමුත් අපි එහෙම කිව්වට කොල්ලෝ වගේ කෙල්ලෝ වගේ ඉන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ විලාසිතාවල පරිමාව අපි දැනගන්න ඕනේ නේ. එහෙම නැත්නම් ඇතැම් විට තමන්ගෙම නෑයෝ තමන්ගෙම මිත්‍රයෝ හිතයිශීන් ඇතැම් විට අසල්වාසීන් ගමේ අය දොස් කියන්න පුළුවන්. තාම මේ හිතන් ඉන්නේ කොල්ලා කියලයි කෙල්ල කියලයි ලැජ්ජ නැද්ද මෙයාට මොනබුරු මිනිබිරියොත් ඉන්නවා කියලා වෙලා එහෙම දොස් අහන්න වෙනවා. ඇතැම් කෙනෙක් මේ අර සීලයට වටිනාකමක් නොදී මේ රූපය සරසන්නම රූපය උපමට්ටම් කරන්නම කැප වෙලා ඉන්නවා. කොටිම ස්වාමීන් වහන්සේ වියපත් මව්පියන් වියපත් තුනත් ඇතැම් විට සීලයකට උනන්දු වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් වලට ඉඩ කඩම් වලට යාන වාහන වලට දේපල වස්තුවට ඒ වගේම තමන්ගේ දුවා දරුවන් ගැන පරපුර ගැන මිනිපිරියන් ගැන හිතනවා. ඒ මත්තෙම ඉන්නවා. සිල්වත් වීමක් ගැන අවබෝධයක් නැහැ.
ඇතම් කෙනෙක් සම්ස කියන්න පුදුමයි ජීවිතේට එක වතාවක්වත් අටසිල් සමාදන් වෙච්ච නැති අය ඉන්නවා. එහෙම. කියන අෂ්ටාංග සීලේ ජීවිතේට එක වතාවක්වත් සමාදන් වෙච්ච නැති අය ඉන්නවා. එහෙම. එහෙම ගද්දි ආයි සතර පොයට මොන කවර කතාවද? එහෙම සමහර. එහෙමයි සම්ස. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ සිල්වත් වීමේ වටිනාකම බුදු කෙනෙක් පහළ වෙලා මේ විදිහට විස්තර කරලා නොදෙන්න මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ස්වභාවයත් තිරිසනුන්ගේ ස්වභාවයත් ලොකු වෙනසක් නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මා. සිල් රකින්න පුළුවන් නිසා තමයි මිනිස්සයා අපි මිනිසෙක් කියලා හඳුනගන්නේ. එහෙම. එහෙම. එතකොට පැහැදිලි මෙතන ස්වාමීන් වහන්සේ අපි සාමාන්‍යයෙන් කෙනෙක් අර ආභරණ භාවිතා කරන්නේ ඊළඟට ධනය මේ හැම දෙයකින්ම කෙනෙකුගේ ආකර්ෂණය ඉදිරියා ගන්න උත්සාහ කරන්නේ. එහෙමයි. නේද? එහෙමයි. දැන් කල්පනා කළොත් එහෙම ආභරණ වලට කැමති වෙච්ච කෙනෙක් ආභරණ වලට කැමති වෙච්ච කෙනෙක් ආශ්‍රය නිශ්‍රය කරනකොට ඒ චරිතයේ තියෙන යම්කිසි වෙනත් ආකාරයෙන් සීලයට ගැලපෙන්නේ නැති දෙයක් නේද? ජීවිතයට සංවරකමට ගැලපෙන්නේ නැති දෙයක් කළොත් එහෙම එතනින් මේ සම්සම්බන්ධතාවය නැති වෙනවනේ. එහෙම නැත්නම් සම්බන්ධතාවය paludu වෙනවනේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට මේ ආදරය කරලා තියෙන්නේ හරි කැමති වෙලා තියෙන්නේ හරි ආභරණ වලට නෙවෙයි. ඒ පුද්ගලයාගේ තියෙන ගති ලක්ෂණ වලට. එහෙමයි. නේද? ඒක තමයි මේ කෙනෙක් බැබලෙන්නේ අර ආභරණ හෝ අඳින පළඳින විදිහ ගැන හිතලා හරි එහෙම නැතුව ඒ විදිහට බාහිර ආටෝපයෙන් නෙවෙයි ආටෝපයට නෙවෙයි කෙනෙක් කැමති වෙන්නේ. සංසප් ගත්තොත් මේ කලා ශාස්ත්‍රයේ තුල ඒ වගේ මේ හැදියාව ඇති මෑණිවරු කීප දෙනෙක් ඉන්නවා නම් දරාපු. අපි ගත්තොත් නන්දා මාලනිය. එහෙම. ඒ වගේම සුජාතා අත්තනායක මහත්මිය. එහෙම. ඒ ඇඳුමින් පවා බොහෝ කාලයක් තිස්සේ එය බොහොම ලාංකීය කතකට උචිත සැරසිල්ලක් තමයි ඒ ආදි තමයි සැරසෙන්නේ. බොහෝ ඒ කියන්නේ මහා උත්සවයක් වුණත්. එහෙම. කියන්නේ රාජකීය උත්සවයක් වුණා ජනාධිපතිතුමා ආගමැතිතුමා සම්බන්ධ වෙනවා කියලා කිව්වත් ඒ අයගේ යම්කිසි තියෙන සංස ප්‍රමිතියක්. එහෙම. ඒ විලාසිතාවන වල ප්‍රමිතිය කියන එකත් වැදගත් මිනිස්සුකුගේ ලක්ෂණයක්. එහෙම. දැන් අපි ගත්ත සම්ස් දැන් මීට දවස් දෙකකට හෝ තුනකට කලින් දකුණු ඉන්දීය ප්‍රසිද්ධ ගායන තරුවක් අභාවයටපත් වුණා. එහෙම. එස්.පී. බාලසුබ්‍රමණියම්. එහෙම. එතුමා සම්ස ලෝක වාර්තාවක් තිබ්බා ලෝකේ වැඩිපුරම ගීත ගායනා කරපු කෙනා හැටියට. ගීත 40000කට වඩා වැඩි භාෂා 6කින්. එහෙම. කොටිම අපි ඔය තරුණ කාලේ පාසල යන සමයේ පව සම්ස එතුමාගේ ඇතැම් ගීත නිතර මුමුණපු අවස්ථා තිබෙනවා. එහෙම. ඒ තරම් එතුමාගේ ඒ ගීත ලයාන්විතයි. එහෙම. කියන්නේ මතකේ රැඳෙන සුළුයි. එහෙම. ඒතර ඒ අය පවා ස්වාමීන් වහන්සේ Tamanට ආවේනික විලාසිතාවක් අනුගමනය කළා. දැන් මම වයසක මිනිස්සෙක්. එහෙම. දැන් මට ගැළපෙන විලාසිතාව මේකයි කියලා. ඒක නිසා දැන් අර වයසට යනකම්ම සිල් රැකීම හොඳයි කියනවා වගේ වයසට යනකොට තමන් ඇඳුමෙන් කතා බහෙන් ගතිගුණෙන් තමන් හැම විටම හැදියාව ප්‍රකට කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් බාලපරපුර ආදර්ශයට ගන්නෙ ඔයගොල්ලන්ගේ ආච්චි මෙහෙම ඔයගොල්ලන්ගේ සීයා මෙහෙමයි කියලානේ. එහෙම. ඒක සාර හැදියාව කියන එක මනින්න ඇඳුමත් එක හේතුවක්. හැබැයි ඇඳුම සුදු වෙච්ච පමණින් මිනිස්සයාගේ ගතිගුණ සුදු වෙන්නේ නැහැ. නමුත් යහපත් ඇඳුම යහපත් මිනිස්සෙකුව හඳුන ගන්නට තියෙන බාහිර ලක්ෂණයක්. යම් පමණකින්. යම් පමණකින් සම්මත. එතකොට කෙනෙක්ගේ අර බාහිර දකින්නට වඩා අභ්‍යන්තරය දැකීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒක තමයි වැදගත්ම වෙන්නේ. වැදගත් වෙන්නේ. එතකොට කය සංවර කරගන්න එක, වචනේ සංවර කරගන්න එක තමයි සීලේ හැටියට බුදුරජාණන්සේ දේශනා කළේ. එහෙමයි ස්වාමීනි. නේ ස්වාමීනි. එහෙමයි. ద్వාර තුනෙන් කය වචනය සංවර කරගන්න එක. එහෙමයි. ඊළඟට හිත දමනය කරගන්නේ සමත භාවනාවෙන් සහ විදර්ශනා භාවනාවෙන් කියන එක තමයි වැදගත්. එතකොට ස්වාමීනි තවත් පැත්තකින් ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් අර ඇඳුම් පැළඳුම් ගැන කතා කරනකොට ඊළඟ දැන් මේ කය සංවර වීම ගැන කතා කරනකොට කය සංවර වීම ගැන කතා කරනකොට එතකොට කයට අපි කය සනසන්න ගන්න ඇඳුම් පැළඳුම් හරි ඒ විදිහේ දේවල් වලින් ඒ විදිහේ දේවල් වල තියෙන වටිනාකම අනුවනේ දැන් සමහර වෙලාවට ඒ ඇඳුම් පැළඳුම් වල වටිනාකම දන්නේ තමන් අනිත් අය දන්නේ නැහැ. එහෙම තියෙනවනේ ස්වාමීන් වහන්සේ නේද? ඉතින් තමන් හිතාගෙන ඉන්නවා මේ අනිත් අය දන්නව ඇති මේකේ වටිනාකම කියලා. එහෙමයි. එහෙමනේ හිතෙන්නේ නේද? වටිනාම දෙයක් පැළඳගෙන ඉන්නකොට හරි හිතනවා අනිත් අය මේකේ දන්නව ඇති මේකේ වටිනාකම කියලා. එහෙමයි.
ඒ වටිනාකම දන්නේ නැති අය තියෙනවා, දන්න අයත් ඉන්නවා. එහෙමයි. දෙයක් දැක්කහම. එහෙමයි. නමුත් තමන් හිතාගෙන ඉන්නවා මේ ඒ විදිහට වටිනවා ඇති කියලා. එහෙම තමයි සතුටු වෙන්නේ. ඇඳුමෙන් සතුටු වෙන්නේ. ඊළඟට ආභරණ ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ දැන් චාම් දේවල් තියෙනවා. චාම් ආභරණ තියෙනවා. ඊළඟ ටිකක් විසිතුරු ගොඩාක් විසිතුරු කරපු දේවල් තියෙනවා. එහෙමයි. නේද? එහෙමයි. සමහරවිට මේ අර විසිතුරු නොකරපු චාම් දේ ගොඩාක් වටින දෙයක් වෙන්න පුළුවන්. නේද? ගොඩාක් වටිනාකමින් වැඩි වෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා එතෙන්දී වටිනාකම තියෙනෙත් ඇත්තටම චාම් වෙන තරමට තමයි. එතකොට කෙනෙක් තරුණ කාලේට ගැලපෙන ආභරණ තියෙනවා. ඊළඟට ලාබාල කාලේට මේ ගැලපෙන ඒවා තියෙනවා. එහෙමයි. ඊළඟට වැඩි හිටි වෙනකොට වයසට යනකොටත් ගැලපෙන ආභරණ තියෙනවා. එහෙමයි. නේද? යම් සැරසිල්ලක් ආභරණයක් තියෙනවා. සමහර වයසට යනකොට මෑණිවරුන්ටත් පියවරුන්ටත් ලොකුම පළඳනා බවට පත් වෙන්නේ සමහර පිරිත් නූල. එහෙම සමහර. මේ පිරිත් නූල ඒට ලබා දෙන්නේ අපි. එහෙමයි. ඉතින් රත්තරන් පවුම් ගානක බ්‍රේස්ලට් එකක් වලල්ලක් මුද්දක් පාවිච්චි කරනට වඩා අපි පිරිත් කරලා ගැට ගහන පිරිත් නූලට ඒ අය ඇලුම් කරනවා. එහෙමයි. ඒකට පෙම් බඳිනවා. එහෙමයි. පිරිත් නූලට ඒ අය හරියට ආස කරනවා. එහෙමයි. ඉතින් අවසාන කාලේ පිරිත් නූලේ පිහිට පතන්න වෙනවා රත්තරන් ආකාරයක හිටියත් ස්වාමීන් වහන්සේ. ඒක තමයි ලෝක ස්වභාවය. එහෙමයි. බෞද්ධ සංස්කෘතියක. එහෙමයි. තවත් පැත්තකින් ස්වාමීන් වහන්සේ දැන් ආභරණ ගැන කතා කරනකොටම මේ ආභරණ සමහරවිට පළඳිනේ කියන ඒ වටිනාකම තියෙන්නේ. එහෙමයි. ආභරණ ටිකක් gedara තියාගන්න එක. ඒ කියන්නේ තැම්පතු කරලා තියාගන්න එක. දැන් බලන්න මොකක් හරි කරදරයක් වුණාට පස්සේ එහෙමයි. මොනවා හරි අඩු පාඩුවක් වුණාට පස්සේ යම්කිසි විදියකින් මේ මුදලක් අපිට තම අවශ්‍ය වුණාම ඒ ටික බැංකුවේ හරි එහෙම නැත්නම් කාගේ හරි ළඟ තියලා අපි මුදල බවට පත් කරගන්න ඕනේ. එහෙමයි. එතකොට මේ ආභරණ කියලා කියන එකේ වටිනාකම පැලඳීම පිණිස විතරක් පැලඳීම පිණිස පමණක් නෙවෙයි කියලා කියන එක මතක තියාගන්න ඕනේ. කෙනෙක් එක්තරා පැත්තකින් ස්ථාවර තැන්පතුවක් වගේ දෙයක් බවට පත් වෙනවා. එහෙම සමනස්. එතකොට වටිනාකම තියෙන්නේ අවශ්‍යතාවය අනුව කියලා කියන එකයි තියෙන්නේ. නේද? දැන් මේ හැම දෙයකම ඇඳුමේ වුණත් එහෙමයි. ආභරණ වුණත් හැම දෙයකම අපි පරිහරණය කරන හැම දෙයකම වටිනාකම තියෙන්නේ අවශ්‍යතාවය අනුව කියලා කියන එක තමයි වැදගත්. එහෙමයි ස්වාමීන්. නේ ස්වාමීන්. නමුත් මේ හැම දෙයකටම වඩා ඉක්මවා යන දෙයක් තමයි හැම තරාතරයකම වයසක අය සිල්වත්ව ජීවත් වෙනවා නම් ඒක තමයි වටිනාම දේ කියලා කියන්නේ. එහෙම සම්නස. ඒ තමයි මේ බුදුරජාණන්සේ මෙතන ඉස්මතු කළා පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර. ඊට පස්සේ අහනවා කිංසු සාදු පතිට්ඨිතා. එහෙම. කුමක් මත පිහිටා සිටීමද ගොඩක් හොඳ? එහෙම සම්නස. ඒකට දෙන පිළිතුර මොකද්ද ස්වාමීන් වහන්සේ? භාග්‍යවතුන් වහන්සේ. ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ දේශනා කළානේ සද්ධාව තුල පිහිටා සිටීම තමයි ඊටාම වටින්නේ. සද්ධා සාදු පතිට්ඨිතා. පතිට්ඨිතා. එතකොට සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි මහා සංඝරත්නයේ කෙරෙහි ඇති කරගන්න විශ්වසනීයත්වයෙන් යුක්ත ශ්‍රද්ධාව. නේද? එහෙමයි. ඒ ගුණ දැනගෙන විශ්වාස කිරීම. එහෙමයි. තවත් පැත්තකින් බුදුරජාණන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේ මේ ලෝකේ පිහිටලා තියෙන දුක මත කියලා. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. ඒතකොට දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ කියලා එහෙම නැත්නම් දුක මත පිහිටා සිටින නිසා තමයි සද්ධාව පිහිටා සිටීමේ වැදගත්කම ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ දුක මත පිහිටා සිටින සත්වයන්ට සද්ධාව මත පිහිටීම තමයි රැකවරණය. රැකවරණය ස්වාමීන් වහන්සේ. එතෙන්දී බුදුරජාණන් දේශනා කළා නේද උපනිෂ සූත්‍රයේ. එහෙමයි. එහෙමයි. උපනිෂ සූත්‍රයේ දේශනා කළා ශ්‍රද්ධාවට හේතුව මොකක්ද කියලා. එහෙමයි. නේද? එහෙමයි. සද්ධායති සුපනිසා දුක්ඛන්තිස වචනීය. දුක්ඛෝපනිසා සද්ධා. එහෙම සම්මත. එතකොට කෙනෙකුට ශ්‍රද්ධාව උපදින්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න හේතුව, ධර්මයේ කෙරෙහි පැහැදෙන්න හේතුව, සංඝ රත්නයේ කෙරෙහි පැහැදෙන්න හේතුව ලෝකේ පිහිටා තිබෙන්නේ දුක මත නිසා කියලා කියනවා. එහෙමයි. ඒතර දුක අවබෝධ වෙන්න භාගතුන් වහන්සේ කෙරෙහි පුදුමාකාර ශ්‍රද්ධාවක්, ප්‍රේමයක්, ගෞරවයක් ඇති වෙනවා. එහෙම සම්මත. බුදුරජාණන්සේ මේනේ දේශනා කළේ දුක හැටියට. මේකෙන්නේ අත්මිදෙන්න කිව්වේ, මේ දුකනේ අතහරින්න කිව්වේ කියලා තව තවත් බලවත් ශ්‍රද්ධාවම ඇති වෙනවා. එහෙම සම්මත. දැන් ශ්‍රද්ධාව තුල පිහිටනකොට උනත් දැන් අපි ගන්න ඕනේ ශ්‍රද්ධාවේ ප්‍රභේද තියෙනවනේ. එහෙමයි. නේද? අතර අපි ගත්තොත් එහෙම ප්‍රසාද ශ්‍රද්ධාව ගත්තොත් එහෙම ඒක ලොකුවට පිහිටා සිටීමෙන් ලොකු මේ ශක්තියක් ගොඩනගෙන්නේ නැහැ. ඒ කියන්නේ ශනික ශ්‍රද්ධාව සම්නස් කියන්නේ. එහෙම සම්නස්. දැන් අපි ගත්තොත් එහෙම ප්‍රතිපිලිම දැකීමෙන් සහ ඊළඟට විහෙර විහාර දැකීමෙන් හරි බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවත්වන
ආමිෂ පූජාවන් දැකලා හරි. දැන් අපි හිතමුකෝ ලොකු මල් පූජාවක් කරනවා. එහෙම සමහර. එහෙම නැත්නම් ගුවනින් මල් වර්ෂාවක් වස්සනවා ගුවන් යානයක් මාර්ගයෙන්. එහෙම. ඒතර අනේ සාදු කියලා ශනික සද්ධාාවක් ඇති වෙනවා. ඇති වෙනවා. ඒතර ඒකද ස්වාමීන් වහන්සේ මේ ප්‍රසාද සද්ධාව කියන්නේ. ප්‍රසාද සද්ධාව කියලා කියන සමහර. ඒතකොට ප්‍රසාද සද්ධාව කියලා කියන්නේ මහා බලවත් ශක්තිමත් සද්ධාාවක් බවට පත් වෙන්නේ නැහැ කියලා කියන එක තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. නමුත් බලවත් ශ්‍රද්ධාව බවට පත් කරගන්නට ඒක මූලික නිමිත්තක් බවට පත් වෙනවා. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගන්නත් එක හේතුවක් මේ ප්‍රධානම හේතුව හැටි බුදුරජාණන් දේශනා කළේ මේ ධර්මයේ කෙරෙහි පැහැදෙන්න කියලානේ. එහෙමයි. නේද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න නම් ධර්මයේ කෙරෙහි පැහැදෙන්න ඕනේ. එතෙන්දි දේශනා කරන්නේ අර ධර්මයේ දැක්කොත් තමයි මම දකින්නේ කියලා. එහෙමයි. නේද? වක්කලි සූත්‍රය. වක්කලි සූත්‍රේ. ඒතකොට ධර්මයේ දැක්කොත් තමයි මම මාව දකින්නේ කියලා දේශනා කළා. ඊළඟට ධර්මයේ දකින්න පුළුවන්කම ලැබෙන්නේත් පටිච්ච සමුප්පාද ධර්මයේ දැක්කොත් විතරයි කියලා කියනවා. එහෙමයි. නේද? ඒක තමයි රහස. එහෙම සම්නස. දැන් අපි ගොඩාක් වෙලාවට කියන කතාවක්නේ අපි අර ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේම ආරක්ෂා කරනවා කියලා. ඒක හරි ප්‍රසිද්ධ දෙයක් නේ. එහෙමයි. නේ සම්නස. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා. එහෙමයි. දැන් ගොඩාක් වෙලාවට අපි හිතට එන්නේ ඕකනේ. ධර්මයේ ධර්මය අනුව ගමන් කරන එකට හිතට එන්නේ හොඳම රැකවරණය. හොඳම රැකවරණය මේ ධර්මයේ රැකවරණය කියලා. එහෙමයි. එතෙන්දිත් අපි මතක තියාගන්න ඕනේ ඊටම වැදගත්ම දේ තමයි කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මයේ දැනගත්තොත් තමයි ධර්මයේ ආරක්ෂාව තමට ලැබෙන්නේ කියන එක. එහෙමයි. නේ ධර්මයේ රැකවරණය ලැබෙන්නේ ධර්මයෙන් රැකවරණය ලැබෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයෙන් පමණයි කියලා කියන එක. කියන්නේ සතර පායට යන්න නොදී තමන්ව සම්පූර්ණයෙන්ම සතර පායට වැටෙන අනතුරෙන් වළක්වලා නිවන මත පිහිටීමට උපකාරී වෙන්නේ හේතුඵල ධම දැකීම. දැකීම සම්මත. දැන් අපි ගත්තොත් එහෙම හේතුඵල ධර්මයේ තියෙන ප්‍රධානාංග 12ක්. එහෙමයි. නේද? එහෙමයි. ප්‍රධානාංග 12ක් තියෙනවා. ඊළඟට ඒ අභිධර්ම උගන්වනවානේ ප්‍රත්‍ය 24ක්. එහෙමයි. නේද? එහෙමයි. එතකොට හේතු 24ක් දේශනා කළානේ. සූසි ප්‍රත්‍ය කියලා. එහෙමයි. එතකොට මේ සූසි ප්‍රත්‍යයටත් යන්න කලින් අපි සූත්‍ර පිටකයට අනුව සූත්‍ර දේශනාවන් වලට අනුව පටිච්චසමුපාද ධර්මයේ අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. එතෙන්දී අපි මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලාම අපි කටපාඩම් කරගන්න ඕනේ මේක. නේද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ ටික අපි පාඩම් කරගන්න ඕනේ. එහෙමයි. තවත් පැත්තකින් ධර්මයේ අරටුව යම්කිසි අපි ගත්තොත් මේ වෘක්ෂයක් ගත්තොත් ඒ වෘක්ෂයේ තියෙන වටිනාම තේ මොකද්ද කියලා අහුවොත් එimhe නේද? අපි ගත්තොත් හොඳම ගහක සඳුන් ගහක කියලා හිතමුකෝ. ඒ සඳුන් ගහේ වටිනාම කොටස මොකද්ද? හරය, අරටුව. එහෙමයි. ඒතර මේ ධර්මයේ තියෙන අරටුව හැටියට තමයි බුදුරජාණන් දේශනා කළේ පටිච්චසමුපාදය කියලා. එහෙමයි. එතකොට කෙනෙක් තුනුරුවන් කෙරෙහි පිහිටා සිටින්න නම් එහෙම නැත්නම් ශ්‍රද්ධාව වඩා වර්ධනය කරගන්න නම් කෙලින්ම බැහැ ගන්න ඕනේ අර කියන පටිච්චසමුපාද ධර්මය. ඒ කියන්නේ පටිච්චසමුපාද න්‍යාය ඒ කියන්නේ සමුදය වය එහෙම නැත්නම් සමුදය නිරෝධය Tamanගේ නුවණින්ම දකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. පත් වෙන්න ඕනේ සම්මත. එතකොට අපි ගත්තොත් මේ එකින් එකට අපි දැන් අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දැන් Tamanට පුළුවන් පාඩම් කරගත්තට පස්සේ මේක නිවැහැනෙහිල්ල ඉන්න ගමන් මොකක්ද ඇත්තටම මේ අවිද්‍යාව කියලා කියන්නේ? එහෙම හිතලා ඊළඟ සාමාන්‍ය බාහිරින් බුදුරජාණන් දේශනා කරපු උපමා ටිකක් තියෙනවනේ අවිද්‍යාව පිළිබඳ උගන්වන්න නේද? ඒවා මෙනෙහි කරන ගමන් අවිද්‍යාවේ ප්‍රභේද මොනවාද? ඊළඟට අපිට එහෙම හොයන්න තමයි ස්වාමීන් වහන්සේ දැන් හේතුඵල ධර්මයේ ඇත්තටම හේතුඵල ධර්මයේ හොයන්න ආශ්චර්යමත් දෙයක් තමයි මේ හේතුඵල ධර්මයට අදාළ දේවල් අපිට ඇහෙන්න ගන්නවා. ඒක සාමාන්‍ය හිතන්නේ නැති දෙයක් ස්වාමීන් වහන්සේ. කියන්නේ ඊට අනුව සංස්කාර පවත්වනකොට ඊට අනුව වටපිටාවක් නිර්මාණය වෙනවා. වටපිටාවක් ගොඩ නැගෙනවා. අන්න ඒකනේ හේතු ස්වාමීන් වහන්සේ. දැන් මේ ලෝකේ ස්වභාවයනේ බුදුරජාණන් දේශනා කළේ. එහෙමයි. ඒත් ලෝකේ ස්වභාවය පිළිබඳ බුදුරජාණන් දේශනා කරනකොට කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මය මෙනෙහි කරනවා නම් එයාට මුණ ගැහෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරන අය. එහෙමයි. කල්යාණ මිත්‍රයෝ හරි මුණ ගැහෙන්නෙත් එහෙමයි. එහෙමයි. ඊළඟට යම් කිසි විදිහකින් තමන්ට දුකක් පැමිණියත් තමන්ට සැපයක් පැමිණියත් මේ හැම අවස්ථාවකදීම යම් කිසි තැනක අපිට පරිසරයකට ගියත් මොනවා හරි පරිසරයකට ගියත් ඒ ආකර්ෂණය අපිට ලැබෙන්නේ තමන්ට ලැබෙන හැම දෙයක්ම ලැබෙන්නේ හිතට දැනෙන්නේ කයට දැනෙන්නේ. ප්‍රධාන වශයෙන් ඒකනේ නේද? නාමයට දැනෙන්නේ රූපයට ලැබෙන්නේ පටිච්චසමුපාද ධර්මයට අදාළ දේවල්.
ඒ මොකද ඒකට හේතුව මේක තමයි ලෝකේ ස්වභාවය. එහෙමයි. පටිච්චසමුප්පාද ධර්ම තමයි ලෝකේ ස්වභාවය. එහෙමයි. ඒතර ලෝකේ ස්වභාවය අපි ලෝකේ ජීවත් වෙනකොට මේ ලෝකේ ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? අපි ආහාර පාන ගන්නවා. අඳිනවා පළඳිනවා. ඊළඟට අපි යාන වාහනවල ගමන් කරනවා. අපිට ඊළඟට අපි රැකියාවල නිරත වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම නොයෙක් විදිහේ රැකියාවල් වල නිරත වෙනවනේ. නේද? ඒ ඊළඟට කම්කරුවෙක් හැටියට කටයුතු කරනවා නම් ඒ විදිහට මේ හැම අවස්ථාවකදීම හේතුඵල ධර්මයේ පිළිබඳව සිහි කරනකොට Tamanට ලැබෙන ලොකු ගැඹුරු අවබෝධයක්. එහෙමයි. මම මතක් කළේ ඒකයි. ඒතකොට ආහාර පාන ගන්නකොටත් එහෙමයි. ඒ ආහාර පාන Tamanට ලැබෙන්නේ හේතුඵල ධර්මයට අනුවමයි. අපි මෙහෙම හිතමුකෝ සම්නස. අපි කැමති බොහොම ගුණදායක දේවල් වලට. එහෙමයි. ගුණදායක දේවල් වලට කැමති. ගුණදායක දේවල් වලින් තමයි අපේ රෝග පීඩාවන් සම්පූර්ණයෙන්ම සංසිඳිලා යන්නේ. ඊළඟට ගුණදායක දේවල් වලින් තමයි අපිට පෝෂණය ලැබෙන්නේ. එහෙමයි. පටිච්චසමුප්පාද ධර්මයේ සිහි කරන කෙනාට ගුණ කෑම ලැබෙනවා. මේක සාමාන්‍යයෙන් හිතන්නේ නැති දෙයක් නේ සම්මාස. දැන් අපි හිතමුකෝ අපි හදිසියේනේ ආහාර හොයන්නේ. හදිසියේ ආහාර හේවීමක් වෙන්නේ නැහැ මේ පටිච්චසමුප්පාද ධර්මයේ මෙනෙහි කරන කෙනාට. එයාට નિરાයාසයෙන්ම එයා යනවා මේ ගුණදායක ආහාර වලට. ඊළඟට බෙහෙත් හේත් වලට. ඊළඟට චර්යා රටාවන් වලට. අපි ගත්තොත් එහෙම දැන් විසම පරිහාරජා ආබාධා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ ආබාධයක්. එහෙමයි. නේද? එහෙමයි. විසම ඇවතුම් පැවතුම් නිසා තමයි ඇතම් රෝග හැදෙන්නේ. ඉතින් ඒ නිසා ඒ විසම ඇවතුම් පැවතුම් නිසා හටගන්න රෝග සම්පූර්ණයෙන් නැති වෙන සම්නස දැන් පරිසම්පාද ධර්මයට බැහැගස්තාම නේද? දැන් හේතුවක් නිසා හටගන්න දේවල් හේතු සම්නස කියන්නේ දුස්සීල වීම හේතුවෙන් යම්කිසි ආදීනවයක් රෝගී තත්වයක් ඇති වෙනවා නම් එහෙමයි. එතකොට කය වැඩි ලෙස පරිහරණය කිරීමෙන්නේ ඒක සිද්ධ වෙන්නේ. එහෙමයි. එතකොට දැන් හේතුඵල දහමක් වගේ ගැඹුරක කිමිදිලා ඉන්න කෙනෙකුට එහෙමයි. දුස්සීල වීම හේතුකෙන් සිල්පද කැඩිලා නැති අර්බුද රෝගී තත්වයන් ආබාධ තත්වයන් හටගන්නේ නැහැ. එහෙමයි. ඒතකොට පැහැදිලි ওই කාර්යය මම මතක් කරන්නම් මං. පටිච්චසමුපාදයේ සිහි කරන කෙනෙකුට ආශ්‍රයයට ලැබෙන්නේත් අර දුස්සීලයි නෙවෙයි කියලා කියන එකයි මම මේ කියන්නේ. එහෙමයි. එතකොට ඒ ආශ්‍රය ලැබෙන්නේත් සිල්වත් අය. සිල්වත් ගුණවත් අය තමයි ආශ්‍රයයට ලැබෙන්නේ. එහෙමයි. ඒක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ මෙනෙහි කිරීමේ ඊටම වැදගත්ම කාරණේ. සංසමට මෙන්න මෙහෙම හිතුණා. සංස දැන් ඔක විග්‍රහ කරගෙන යනකොට දැන් මෙතන තියෙන්නේ දැන් ධාතු ස්වභාවයක්. එහෙම සමහර. ඒතර මට මතකයි අපි පුංචිම කාලේ සංස. ඒ කියන්නේ අපි 2 3 පන්තියේ කාලේ එහෙම. මම නම් ඉස්කෝලේ ගියේ ස්වාමීන් වහන්සේ පුංචිම අවදී ප්‍රයිමරි එක ශ්‍රී සම්බෝධි කනිෂ්ඨ විද්‍යාලය කියලා අපි මේ පන්සලේම නම. දැන් නම් ඒක කැලණි ජනාධිපති විද්‍යාලය කියලා අලුතෙන් නම වෙනස් කරලා. එතකොට ස්වාමීන් වහන්සේ ශ්‍රී සම්බෝධි කනිෂ්ඨ විද්‍යාලය ඉගෙන ගන්නකොට අපිට ඉස්කෝලෙන් කියනවා බාහ්‍ය ක්‍රියාකාරකම් වලදී ළමයි එනකොට හෙට ටොපිකොල අරගෙන එන්න ඕනේ. ඒතර අපි ස්වාමීන් වහන්සේ පයින් තමයි ඉතින් ඉස්කෝලේ යන්නේ. අද වගේ ස්කූල් වෑන් එහෙම ස්කූල් බස් නැහැ ස්වාමීන් වහන්සේ. 80 දශකේනේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි ඉතින් පාර පුරාම යනකොට බොහොම අවධානයෙන් යනවා ටොපිකොල එකතු කර කර. ඇතැම් දවස් වලට කියන ටොනික් මූඩි. එහෙම. අලියා බීම බෝතල් වල තමයි ටොනික් මූඩි තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම. ඒතර අපි ටොනික් මූඩි එකතු කර කර යනවා. එහෙම. එහසස දැන් මේ කියන්නේ වැඩිහිටියන් බවට පත් වෙලා අපි යම්කිසි වර්ගයක වාහනයක යනවා නම් එහෙම. අපිට පාර පුරා තව වාහන දහස් ගාණක් තිබ්බත් අපි යන જાති වාහනයක් ගියොත් ඒක කැපිලා අපිට පේනවා. එහෙම. ස්වාමීන් වහන්සේ එතකොට කියන්නේ ඒ වගේ තමයි හේතුඵල දහම ඔස්සේ දකින්න පුරුදුනහම අපිට ඕනම අවස්ථාවක් හේතුඵල තුලින් දැක ගැනීමේ ඥාණය ඇති වෙනවා කියන එක නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒතකොට හේතුඵල දහමට අපිට මෙනෙහි කරන කොටත් හිතේ තියෙන සම්පූර්ණයෙන්ම හිතේ තියෙන කෙලෙස් නැති වෙනවා. ඊළඟට ඒක తాවකාලිකව නැති වෙන්නත් පුළුවන්. අභ්‍යන්තරික වශයෙන් ගැඹුරින්ම ඒ විදිහට මාර්ගඵල තුලින් නැති වෙන්නත් පුළුවන්. එහෙමයි. ඒකට බැස ගන්න කෙනෙකුට තමයි ඒක වැටහෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඊටාම වැදගත්ම කාර්යය තමයි ශ්‍රද්ධාවේ පිහිටා සිටින්න නම් දුක නැති කරගන්න නම් දුක නැති කරගන්නකොට తాවකාලිකව දුක නැති කරගන්න එක ඊළඟට අපි ගොඩාක් වෙලාවට හිතන්නේ දැන් ප්‍රශ්න ගැටලු කියලා හිතමු ස්වාමීන් වහන්සේ ගොඩාක් අයට තියෙන ගැටලුවක් නේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න ගැටලු තියෙනවනේ. එහෙමයි. ඒ తాවකාලික ගැටලු කියලා කියන සංස් දැන් අපි හිතමුකෝ දැන් ඔන්න දැන් මට බඩගිනි. එහෙම. දැන් මේක తాවකාලික ප්‍රශ්නයක් නේද? එහෙම.
ඒතර මොනවා හරි ආහාර ටිකක් ලැබෙනවා මම සප්පායෙන් එන. එතකොට මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. එහෙම. ඒකත් తాවකාලික ප්‍රශ්නයක්. ඔන්න දාඩිය දානවා. එහෙම. ඊට පස්සේ අපි විදුලි පංකාවක් හරි එහෙම නැත්නම් මේ ඔය වායු සමනීකරණ යන්ත්‍රයක් හරි ක්‍රියාත්මක කරනවා. එතකොට දහඩියේ ප්‍රශ්නේ ඉවර වෙනවා. එහෙම. ඒ වගේ తాවකාලික ප්‍රශ්නක් තියෙනවා. එහෙම සම්මත. එහෙම. එතකොට අර සාමාන්‍යයෙන් අපිට කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා කියලා හිතන්නකෝ. එහෙමයි. නේද? එහෙම දේවල් තියෙනවනේ. එහෙමයි. ඒ සමහරලාට අපි කරන කටයුතු වලට ප්‍රතිවිරුද්ධව නොඑක් දෙනා නොඑක් දේවල් කියනවා වෙන්න පුළුවන්. එහෙමයි. නොඑක් දෙනා හැසිරීම රටාවල් වලින් එක එක දේවල් අඟවනවා වෙන්න පුළුවන්. එහෙමයි. එහෙම දේවලුත් තියෙනවනේ එකට වැඩ කරනකොට. එහෙමයි. නේද? එහෙමයි. ඒ එකට වැඩ කරනකොට කෙනෙක් පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරින්ම හිතන කෙනෙකුට අර සම්පූර්ණයෙන්ම අර බාහිර උපද්‍රව සියල්ලක්ම නැති වෙලා යනවා සම්මත. ඒ කියන්නේ හිතේ අවුල් හටගන්නේ නැහැ. හිතේ අවුල් හටගන්නේ නැහැ සම්මත. කියන්නේ Taman නිවැරදි නම්, Taman පිරිසිදු නම්, Taman සිල්වත් නම් බාහිර ලෝකයා අපි ගැන කොහොම හිතන් හිටියත් කොහොම කළත් අපි මධ්‍යස්තව ඉන්නවා කියන එකද ස්වාමීන් වහන්සේ කියන්නේ. එහෙම සම්මත. එහෙම. එතකොට ගොඩාක් දේවල් අපි හිතට ගන්න හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. නේද? එහෙමයි. හිතට ගන්න නිසානේ අරයා මෙහෙම කරායේ මට මෙහෙම කරායේ කියලා අපි ගන්න නිසානේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට එහෙම ගන්නේ නැත්තම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැනේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට ඒ හැම දෙයක්ම අපිට බාහිර වශයෙන් කරනවා. නමුත් ගත යුතුයි. ගත යුතුයි සම්මත. ඒක Taman තුල වැරදක් තියෙනවනේ නිවැරදි විය යුතුයි. එහෙමයි. නිස්කාරණේ අපිව සැක කරලා යම් සැකයන්ට අපිව බඳුන් කරලා යම් ප්‍රකාශන කරනවා නම් අපි ඒවා ගානකට නොගත යුතුයි කියලා ස්වාමීන් වහන්සේ පවසන්නේ. එහෙම සමහරවිට දැන් අපි ගත්තොත් එimhe දැන් මේ විද්‍යානුකූලව පිළිතුමුකෝ. සාමාන්‍ය ඒකට කැමති ගොඩක් අය නේද? සයන්ස් වලට අනුව. එහෙම සමහරවිට. අපි ගත්තොත් එහෙම අපි ජලය අරගෙන යනවා නම් කොහේ හරි තැනකට එහෙමයි. ජලය අරගෙන යන්න අපි අවකාශයක් හදනවා. නේද? ඒක බටයක් වෙන්න පුළුවන්. ඒක පීල්ලක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒක කාණුවක් වගේ දෙයක් වෙන්න පුළුවන්. ජල ප්‍රවාහයක්. ජල ප්‍රවාහයක් ස්වාමීන් වහන්සේ. ඒක අරගෙන යනකොට අපි හදනවා අවකාශයක් කියලා එකක්. එහෙමයි. නේද? එහෙමයි. ඒ අවකාශයක් වගේ දෙයක් හදනවා. ධර්මය අපේ හිතට ගලන්නත් අපිට අවකාශයක් අවශ්‍යයි. එහෙමයි. නේද? එහෙමයි. ආන්නේ අවකාශය තමයි මේ පටිච්චසමුපාදය කියලා කියන්නේ. ඒ කියන්නේ පරිබාහිර පංච නීවරණ නිසා දැන් අපි සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම එක එක කුණු කන්දල් හිතින් අයින් කරලා ඒ කුණු කන්දල් පිරලා තිබ්බ ඒ ඉඩකඩ වෙන් කරනවා හේතුඵල ධහම තුලින් ලෝකෙ දකින්න. ලෝකෙ දකින්න සමහරවිට. එතකොට ඇත්තටම දැන් මේ හැමදේම හදවතට දැනෙන්න එපා. දැන් කනට ඇහුනට වැඩක් නැහැ. බණ අහනවා පැය 24න් කනට විතරයි. එහෙමයි. නේද? එහෙමයි. එහෙම තියෙනවනේ. එතකොට මේක හදවතටම දැනෙන්න ඕනේ. එතකොට ඒකෙන් ධම්මහදේ කියලා බුදුරජාණන්සේ දේශනා කළේ. එහෙමයි. නේද? දැන් සමහර කෙනෙක් සම්ස මෙයා බණ ඇහුවට මෙයාගේ කනේ වැදලා ස්ලිප් වෙනවා කියනවා. අන්න හරි ස්වාමීනි. කියන හදවතට කිඳා බහින්නේ නැහැ කියලා. දැන් මේ සමාජයේ ප්‍රකාශන ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීනි. එහෙමත් අය ඉන්නවා ස්වාමීන් වහන්සේ. තියෙනවා ස්වාමීනි. එතකොට මේක හදවතටම දැනෙන්න නම් හදවතට එන අවකාශය අපි හදලා තියාගන්න ඕනේ. එහෙමයි. එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ අයිති මධ්‍යම ප්‍රතිපදාව නිසා මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ ඇත්තටම අවකාශයක්. එහෙමයි. ඒ කියන්නේ ඒකෙන් සියල්ලම ලැබෙනවා. එහෙමයි. අභ්‍යන්තර බාහිර සියල්ලම ලැබෙන දෙයක් තමයි ඒ විදිහට මේ පටිච්චසමුපාදය කියලා මදුම් පිළිවෙත කියලා කියන්නේ. ඉතින් අපි කතා කළේ මේ ශ්‍රද්ධාව කියලා කියන එකට. එහෙමයි. ඊට ඊළඟ ප්‍රශ්නේ අපි තව අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒතර ඊළඟ ප්‍රශ්නේ අහන්න ස්වාමීන් වහන්සේ අහන්නේ මිනිස්සෙකුට තියෙන වටිනාම මණික මොකද්ද කියලා අහනවා. එහෙමයි. වටිනාම රත්නේ මොකද්ද කියන එක. වටිනාම රත්නේ මොකද්ද කියලා අහන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මිනිස්සු දැන් කියනවනේ එක එක වයිරෝඩි කියනවා, පසින්ගල් කියනවා නේද? බ්ලූ සෆයර් කියලා කියන එක නම් තියෙනවා ස්වාමීන් වහන්සේ. නිල් මණික් කියලා කියනවා. එහෙමයි. ඒතර දැන් මෙතනත් අහන්නේ මණික් ගැන. එහෙමයි. මිනිස්සෙකුට තිබෙන වටිනාම මණික මොකද්ද? එහෙමයි. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මතක් කළා දැන් මේ අර සද්ධා සාදු පතිටිතා කියලා කියන තැන එහෙමයි. අටුවාවේ සඳහන් වෙනවා. එහෙමයි. හත්තාලවක එහෙමයි. හත්තාලවක ගෘහපතිය හිටියානේ. එයා වගේ ඊළඟ චිත්ත ගහපති හිටියා. එහෙමයි. ඒ වගේ අය ඒ ආදීන් මෙන් මාර්ගයෙන් පිහිටුවන ලද ශ්‍රද්ධාව නම් යහපත්ය කියලා කියනවා. එහෙමයි. ඒ අය ගොඩනගාගත්ත ශ්‍රද්ධාව වගේ දෙයක් ශ්‍රද්ධා වඩව ගන්න කියලා කියන එකයි එහෙමයි. දේශනා කළයි ස්වාමීන් වහන්සේ. අසේන ඒකට තුණු පූර්ණයකටම එකතු කරනවා. දැන් හත්තාලවකගේ විස්තර කිව්ව නිසා එහෙම. හත්තාලවකගේ කතාවේ මෙහෙම තියෙනවා ස්වාමීන් වහන්සේ. හත්තාලවකට තියෙනවා කියනවා ආශ්චර්ය අద్భుත කාරණා. එහෙම. හත්තාලවක දැන් හෙට දානයක් දෙන්න ලෑස්ති වෙනවා නම් එහෙම. අද රෑ ඇවිල්ලා දෙවිවරු කියනවා හත්තාලවකට ගෘහපතිය ඔබ හෙට ආඩ සංඝයාට දානයක් දෙනව නේද? එහෙම. ওই දානෙට රහතන් වහන්සේලා වඩිනවා.
අවශේෂ මඟඵලලාභී උතුමන් වඩිනවා. එහෙම. ගෘහපතිය විතරක් නෙමෙයි හෙට දාන්න දුස්සීලයොත් වඩිනවා. එහෙම. ඒතර නම් වශයෙන් කියනවා අසවල් කෙනා රහතන් වහන්සේ, අසවල් කෙනා මඟඵලලාභී, අසවල් කෙනා දුස්සීලයා කියලා. එහෙම. එතකොට හත්තාලක ගෘහපතියාගේ නිවසට ඒ ස්වාමින් වහන්සේලා පෙලින් පෙළ වඩිනකොට හත්තාලක ගෘහපති කරනවා කියනවා රහතන් වහන්සේලාටත් අවශේෂ මඟඵලලාභී උතුමන්ටත් සිල් නොරකින්න ස්වාමින් වහන්සේලාටත් සම මෙතින් සමසිතින් දාන දෙනවා කියනවා. මම මේ දාන දෙන්නේ ආර්ය සංඝයාටනේ. මගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ස්වාමින් වහන්සේලාටනේ කියලා කාගෙනවත් හිත තලා ගන්න නැහැ කියනවා. ඒක තමයි සැබවින්ම පිහිටපු ශ්‍රද්ධාව කියලා කියන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඒක ඊටම වැදගත් ස්වාමීන් වහන්සේ කතා මතක් කරපු එක. ඊළඟට ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නේ තමයි එතකොට පඤ්ඤා නරාණං රතනං කියලා කියන එක. මෙතෙන් සඳහන් වෙනවා අටුවාවේ සඳහන් වෙනවා අලංකාර කරන ලද අට රුවන බව දත යුතුය. එතකොට ඒ කියන ලද්දේ මේ ඉදින් රත්නය අලංකාර කරන ලද්දේ නම් භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට අලංකාර කරන ලද පුරුෂ සිංහයෙක් නොවේද ලොවේහි චිත්‍රීකృత කෙනෙක් වෙද්ද ඔවුන් අතර භාග්‍යවතුන් වහන්සේ චිත්‍රීකృత කෙනෙක් බවට පත් වෙනවා කියලා කියනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අලංකාර කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේ. දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නවනේ මේ අපි දැන් මණිකක් භාවිතා කරන්නේ හරිය අලංකාර කරන්නනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මණිකක් ස්වභාවයෙන්ම අලංකාර නැහැ. ඒක කොමට්ටම් කරන්න ඕනේ. එහෙම ස්වාමීන් වහන්සේ. එහෙම අන්න හරිය ස්වාමීන් වහන්සේ. ඊළඟට ඉන්දින් රත්නය රත්‍රීකృత ඊළඟට මෙතන සඳහන් වෙන භාග්‍යතුන් වහන්සේ පුරුෂ සිංහයෙක් නොවනසේක්ද භාග්‍යතුන් වහන්සේ වචනයේ අනුව හැසිරෙන්නාහු ධ්‍යාන සුවයෙන් බුදුරජාණන් ධ්‍යාන සුවයෙන් දැන් අර පීති සුඛ ඒකාග්‍රතාව වැනි ධ්‍යානාංග ගැන බුදුරජාණන් උපමා මේ වඩන්න කියලා දේශනා කළානේ. එහෙමයි. නේද? එතකොට දැන් අර සාමාන්‍යයෙන් මණිකක් තියෙනවා. මේ මණික උපමට්ටම් කරලා නැහැ. දැන් අපි ගත්තොත් එහෙම දැන් විශේෂයෙන්ම වෙන ශාස්ත්‍රඥ වහන්සේලා හිටියනේ ධ්‍යාන උපදව ගත්ත. ආස සමාපatti පහල කරගත්තා හිටියනේ. ඒ අයගේ හරියට උපමට්ටම් කරපො නැති මණිකක් වගේ. එහෙමයි. නේද? භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කළේ මෙන්න මේ ධ්‍යානෙ මෙන්න මේ අංග මේ විදිහට වඩන්න. මේ විදිහට වඩන්න. මේ අංග තියෙනවා කියලා. එතකොට හරියට උපමට්ටම් කරපු කියන්නේ මණිකක් උපමට්ටම් කරනවා වගේ තමයි භාග්‍යතුන් වහන්සේගේ උපදේශ ටික ස්වාමීන් වහන්සේ. එතකොට මේ මණික කියලා කියනකොට ධ්‍යාන වලින් සමාපatti උපදවාගෙන ඒ විදිහට සමත භාවනාව තුළින් ජීවිතේ බබලන ආකාරය ජීවිතය අලංකාර කරගන්නවා වගේම ඊළඟට දේශනා කළා විදර්ශනා භාවනාවෙන් අර බෝධිපාශික ධර්ම 37 වඩාගෙන එතකොට අර තවත් තැනක තියෙනවා සානසයි බෝධිපාශික ධර්ම 37 මාණිකයන් හැටියට. එහෙමයි. පහරාද සූත්‍රය. පහරාද සූත්‍රය සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. ආන්න ඒක තමයි කියන්නේ. එතකොට සමත භාවනාවෙන් උගන්වන්නෙත් විදර්ශනා භාවනාවෙන් උගන්වන්නෙත් මේ පුරුෂ පුද්ගලයෙක් කොහොමද බබලන්නේ කියලා කියන කාරණය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි මිනිස්සුෙකුට තියෙන උත්තම මාණික්‍ය ප්‍රඥා මාණික්‍ය කියලා කියන්නේ. පඤ්ඤා නරාණං රතන කියලා. නැන්ස තව තත්පර කීපයක් තිබෙන අපේ වැඩසටහන නිමා කරන්නට. අවසාන ප්‍රශ්නය අහනවා දෙවි කෙනා කතං චෝරේහි දූහරං. හොරුන්ට ගන්න බැරි මොකද්ද ස්වාමීන් වහන්සේ? පුඤ්ඤං චෝරේහි දූහරං. එහෙමයි. ඉතින් පිනගෙන අපි හැම නිතරම කතා කරන නිසා අපි බදාත් දවසට ඉතුරු කරමින් අද වැඩසටහන අපි ස්වාමීන් වහන්සේ නිමාඩපත් කරමු. මොකද ඊළඟ ධර්ම දේශනාවට අපි යොමු වෙන්න තිබෙනවා. නිසා අද දවසේ මේ සඳුදා උදෑසන ඔබව දැනුවත් කළේ ජරා වග්ගයට අයත් ජරා සූත්‍රයෙන් සඳහන් වන හරි අපූර්ව ධර්ම කාරණා 4ක් පිළිබඳව විවරණයක්. ඉතින් අටුවා සහිතව කරුණු ගෙන හැර දක්වපු ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර අපගේ උතුම් ගුරු දේවයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් සමස්ත ත්‍රිනිකායික මහානායක අනුනායක ස්වාමීන් වහන්සේලා වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයට අප හැමගේ ගෞරවාදර වන්දනාව වේවා নমස්කාරය වේවා. කවදත් අපි නරඹන ශ්‍රවණය කරන බෞද්ධ ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් ප්‍රඥා ලෝකයේ පහළ වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වන අපගේ මාධ්‍ය සහෘදයන්ටත්
සිලෝන් බිස්කට් ලිමිටඩ් වංචි ආයතනයටත් පින් සිදු වේවා. ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වන්නට මේ හැම පිනක්ම හේතු වේවා, වාසනාව වේවා කියලා ඔබ යාලින්දෙන් අපි සමගන්නවා. හැමත නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?